නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. සදහැවත් පින්වත්නි, අද සම්ප්‍රසාදනී දහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් ශාලින් ධනුෂ්ක දිසානායක, සුපුනි සිතාරා මාරසිංහ, සහස් ධම්මියුරු දිසානායක පුතුණුවන්, කිත්සිරි දිසානායක, ශ්‍රියානි නිල්මිනි පුදිනී දිසානායක, සන්ධ්‍යා සේනානායක සහ සුමුදු මාරසිංහ යන පින්වතුන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින් බොහෝමත්ම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ ආකාරයට ධර්ම දානමය පින්කමක් සිදු කරගන්නවා. මේ අයගේ ප්‍රධාන අරමුණු වෙලා තියෙන්නේ මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම ඒ තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම මේ සියලු පින උපකාර වේවා කියන අරමුණින් මේ විදිහට දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානය සිද්ධ කරගනු ලබනවා. සදහැවත් පින්වත්නි, තුන් ලෝකාග්‍ර නායක තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ යමෙකුට ශ්‍රවණය කරන්න ලැබෙනවා නම් ඒ ශ්‍රවණය කිරීම අතර අග්‍රූම ශ්‍රවණය ආන්‍යයක් ඒ කෙනාට ලැබෙනවා. එතකොට අපගේ ජීවිතයේ තියෙන නොයෙකුත් දුර්වලකම්, මේ සංසාරයේ තියෙන දුර්වලකම් නිසා අපි නොයෙක් ආකාරයේ දුගති ලෝකවල උපත ලැබුවා. ඒ දන්නේ නැති නිසා සංසාරයේ බොහෝ කාලයක් නොදන්නා කමින් අවිද්‍යාවෙන් වැසිලා බුදු කෙනෙකුගේ ධර්මය අහලා නැහැ. බුදු කෙනෙකුගේ ධර්මයේ තුල හික්මලා නැහැ. නොයේත් ආත්ම භාව ලබලා සතර අපාය උරුම කරගෙන ගිහින් නොයේක් දුක් විඳා. ඒ වගේම මනුස්ස ලෝකේ ආවත් කුසලයේ මොකද්ද අකුසලයේ මොකද්ද නොදන්න නිසා අකුසලයේම කරගෙන කුසලයේ ටිකක් කරගෙන ආපහු නිරේ තිරිසන් ලෝකේ කරා ගමන් යන ගමනක පැටලි ආපු ගමනක් තමයි මේ තියෙන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේගේ උතුම් දේශනා ශ්‍රවණය කළ අපිට මේ අඩුපාඩු හදාගෙන මේ භව පැවැත්ම නවත්තන්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා උපකාර වන උතුම් ධර්මය ඉති උත්තක පාළිය කුද්දක නිකායේ ඉති උත්තක පාළියේ ඉතා සුන්දර දේශනා දෙකක් අපි අද සූදානම් වෙනවා. ඒ ධර්ම දේශනා දෙකක් ඇසුරින් අපේ ජීවිතයේ නොයෙක් ආකාරයේ තියෙන සිත් තුළ ඇති දෝෂිත දේවල් ඉවත් කරලා ප්‍රසන්න සිත් ඇති කරගන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කළා පසන්න චිත්ත කියලා සූත්‍රයක් ඉති උත්තක පාළියේ. ඒ වගේම පදුට්ඨ චිත්ත කියලා සූත්‍රයක් දේශනා කරනවා. මේ දේශනාව තුළ තියෙන්නේ සිත පිරිසුදු වීම ගැන වදාළ දෙසුමත්, සිත කිලිටි වී යාම ගැන වදාළ දෙසුමත්. පින්වත්නි, සත්වයා දුගතිය යන්නේ සිත කිලිටි වීමෙන්. තථාගතයන් වහන්සේ දේශනා කරනවා පදුට්ඨ චිත්තං ඤත්වාන ඒකච්ඡං ඉද පුග්ගලං ඒතමත්තං ව්‍යාකාසී බුද්ධෝ භික්ඛූන සන්තකේ. තථාගත බුදුරජාණන් වහන්සේ එක්තරා භික්ෂු පිරිසක් දකිනවා. එක්තරා පිරිසක් දකිනවා. ඒ අයගේ සිත්
දෝෂිත වෙලා එයාගේ සිත් විපරීත වෙලා රාගයෙන් වෙලිලා ද්වේෂයෙන් වෙලිලා මෝහයෙන් වෙලිලා මේ පිරිස දැකලා තථාගතයන් වහන්සේ කියනවා මේ විදිහට ඉමම් හි ඡායං සමේ කාලං කෛරාත පුග්ගලෝ මේ පිරිස මේ වෙලාවේ කලුරිය කළොත් මරණයටපත් වුණොත් නිරයස්මින් උපපජ්ජෙය්‍ය කොහෙද උපදින්න තියෙන්නේ නිරයස්මින් උපපජ්ජෙය්‍ය චිත්තං හිස්ස පදූසිතං ඒකට හේතුව මොකද්ද හිත දූෂිත වීම හිත කෙලසී යාම එතකොට හිතක් කෙලෙසෙන්නේ මොන වගේද අන්න අපි බලන්න ඕනේ හිත කෙලෙසෙන්නේ මොකෙන්ද අපේ සිත කෙලසීමෙන් දූෂිත වීමෙන් නිරේ කරා යනවා නම් තිරිසන් ලෝකේ කරා යනවා නම් ඒ වගේම ප්‍රේතයින් වෙලා උපත ලබනවා නම් ඒ දූෂිත වෙන්නේ මොන වගේන්ද කියලා අපි දැනගන්න ඕනේ. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොකක් නිසාද? චිත්තං හිස්ස පදූසිතං හිත කිලිට වීමෙන් දූෂිත වීමෙන් චේතෝ පදෝස හේතුහි සිත කිලිට වීම හේතු කරගෙන සිත දූෂිත වීම හේතු කරගෙන සත්තා ගච්ඡanti දුක්ගති සත්‍යා දුගති ලෝකවල උපත ලබනවා කියනවා. ඒතර බලන්න පින්වත්නි මේ ධර්ම පරයය අහනකොට අපි දැනගන්නට ඕනේ සිත පිරිසිදුව තබා ගන්න. සිත පිරිසුදුව තබා ගන්න වැඩපිළිවෙලක හික්මෙන්න අපිට කැමැත්තක් ඇති වෙන්න ඕනේ. වීරියක් කරන්නට ඕනේ. එහෙම නැතුව අපි ඒ ධර්ම ශ්‍රවණය කරලා එතනින්ම අපි නැවැත්තුවොත් ඊළඟ ධර්ම දේශනාව මොකද්ද කියලා බැලුවොත් ඊළඟ ධර්ම දේශනාව ශ්‍රවණය කරන හොඳයි. නමුත් ඒ ධර්මයෙන් අපි ජීවිතයට ගත යුතු දේ සිහි නුවණින් අරගෙන නැහැ. ඒ වෙලෙට විතරක් අහලා ඒ වෙලෙට විතරක් ඒ ගැන සතුටු වෙලා පුරුදු කිරීමක් කරන්නේ නැහැ. එහෙමත් පිරිසක් ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒතර එහෙම හරි යමෙකුට හිත පැහැදෙනවා නම් ඒත් මහා පිනක්. නමුත් බුදු ශාසනයක් තුල මනුස්ස ජීවිතයක් ලැබිච්ච කෙනෙක් ඊට වඩා බොහෝ දුර ඒ ධර්මයේ පුරුදු කරගන්න ඕනේ. යතහ බතං නික්ඛිපෙය්‍ය ඒව මේව තථාවිදෝ යම් ආකාරයකට මේ කය බිඳී මරණයටපත් වෙයිද ආන ඒ මරණයටපත් වුණු කෙනා කායස්ස බෙහෙදා දුප්පඤ්ඤෝ නිරයං සෝපපජ්ජෙය්‍ය මරණයටපත් වෙනවා ඒකල දුගතිය උපත ලබනවා. කය බිඳී මරණයටපත් වුණා කියන්නේ කයේ මේ තියෙන ධාතු ස්වභාවය බිඳිලා යනවා. බිඳිලා මරණයටපත් වෙනවා. මරණයටපත් වෙලා එයා ඒ දූෂිත සිතින් කෙලෙසුණු සිතින් රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් කෙලෙසෙනවා. කෙලෙසුණු සිතින් මරණයටපත් වෙනවා. දුගතිය උපදිනවා. අන්න ඒක නිසා පින්වත්නි අපේ හිතේ ඇතිවෙන රාගය ඉදිරියේ අපි වීරිය කළොත් ඒ රාගය දුරු කරන වැඩපිළිවෙලක හික්මෙන්නට අන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය පුරුදු කරගන්න කෙනෙක් වෙනවා. ද්වේෂය එනවා අපේ හිතට. ඒ ද්වේෂය එනකොට ඒ ද්වේෂය දුරු කරගන්නට ද්වේෂය මැඩගෙන කුසලය අද්වේෂය නංවා ගන්නට හිත පුරුදු කළොත් ආන්න එයාට බුදුරජාණන් වහන්සේගේ ධර්මය එයා පුරුදු කරගෙන කෙනෙක් වෙනවා. එයාට සුගතිය උරුම වෙනවා. නිවන සාක්ෂාත් කරන්නට හේතු සකස් වෙනවා. මෝහය එනකොටත් එහෙමයි පින්වත්නි. මෝහය එනකොට තමන්ගේ හිතට මෝහය එන දේවල් දැනගෙන ඒ කරුණ වශයෙන් දැනගෙන ඒ මෝහය කියන්නේ ගොඩාක් ප්‍රකට දෙයක් නෙමෙයි මේ රාගය, ద్వේෂය වගේ ප්‍රකට දෙයක් නෙමෙයි. තමන් සමහර විට මේක මෝහය නෙවෙයි කියලා හිතාගෙන මෝහය තුලම ගිලිලා ඉන්නවා. එතකොට ඒක දැනගන්න තියෙන්නේ ගොඩාක් ධර්මයේ ශ්‍රවණය කිරීම. ධර්මයේ ශ්‍රවණය කර සිත ගැන නුවණින් විමසා බලන ශ්‍රාවකයාට දැනගන්න පුළුවන්කම ලැබෙනවා. මේනම් ඇවිත් තියෙන්නේ මගේ හිතට මෝහය. මේ මෝහය මම පවත්වන්නට හොඳ නෑ කියලා යා ධර්මයේ ගලපමින් මෝහය දුරු කරන්නට උත්සාහ කරනවා. මේක තමයි පින්වත්නි බුදු කෙනෙකුගේ ධර්මයෙන් එයා පිළිසරණ ලබනවා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යථා බතං නික්කිපෙය්‍ය ඒව මේව තථාවිදෝ යමෙක් කය බිඳී මරණයටපත් වුණොට කායස බෙහෙදා දුප්පඤ්ඤෝ නිරයං සෝ උපපජ්ජේ. එතකොට යා අකුසල් සිතින් මරණයටපත් වෙනවා නම් නිරය උපත ලබනවා. එතකොට බලන්න
කුසලයට නංවා ගන්නවා කියන කාරණාව කෙනෙකුගේ ජීවිතයට ඒක අතිශයින්ම වීරියකින් ඒ වගේම සිහියකින් නුවණකින් පවත්වා ගන්න ඕන දෙයක්. ඒකට බුද්ධ ධර්මය තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය උපකාරයක් තියෙනවා. ඒකෙන් පමණයි කුසලයකට හිත නංවා ගන්න පුළුවන්. එතකොට රාගය කියන්නේ අකුසලයක්. ද්වේෂය කියන්නේ අකුසලයක්. මෝහය කියන්නේ අකුසලයක්. අපි අහලා තියෙනවා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරිනෝ. ධර්මයේ හැසිරෙන කෙනා ධර්මයේ විසින් ආරක්ෂා කරනවා කියනෝ නේද? කොහොමද ආරක්ෂා කරන්නේ? චත්තං මහන්තං යථාවස්ස කාලේ. ගොඩාක් වහින කාලයක වහින වෙලාවක ලොකු කුඩයක් තියෙන කෙනාට පුළුවන්කම ලැබෙනවා ස්ථිරවම සෙවණ තියෙන තැනකට යන්න. වහින්නේ නැති වහින වැස්සෙන් බේරෙන්න පුළුවන් තැනකට යන්න පුළුවන්කම තියෙනවා. ඒ වැස්ස වහින තාක් එයා ඒ කුඩේ ඉහළගෙන ආරක්ෂිත තැනකට යන්න පුළුවන්කම ලැබෙනවා. ඒ සානිසංසෝ ධම්මෝ සුචින්නෝ. ඔන්න ඒක තමයි ධර්මයේ තියෙන ආනිසංසය. න දුග්ගතින් ගච්ඡති ධම්මචාරිනෝ. ධර්මයේ හැසිරෙන කෙනා දුගතිය යන්නේ නැහැ. එතකොට ධර්මයේ වෙන්නේ ලෝභය කියන්නේ ධර්මයේද අධර්මයේද? අධර්මය. යම් තැනක අලෝභය තියෙනවා නම් අන්න එතන ධර්මය. යම් කෙනෙක් කුසල ධර්මයන් දියුණු කරනවා. එතකොට එයාගේ රාගය, ද්වේෂය, මෝහය වැඩෙන තැනක්ද අඩු වෙන තැනක්ද? අන්න එතන අඩු වෙන තැනක්. එතන ධර්මය. යම් කෙනෙක් දාන ආදී පුණ්‍ය ධර්මයන් රැස් කර ගන්නවා. එතකොට අකුසල මූලයන් වෙන ලෝභය දුරු කරන වැඩපිළිවෙලක. තමන්ගේ සිතේ තියෙන මසුරු මල දුරු කරලා ත්‍යාගය දියුණු කරනවා. ත්‍යාගය දියුණු කරනවා කියන්නේ යා ධර්මයේ හැසිරෙනවා. අන්න යාට ධර්මයේ පිළිසරණ ලැබෙනවා. ද්වේෂය එනකොට එයා ද්වේෂය දුරු කරන්නට වෙරවීරයෙක් නම් මෙත් සිත වඩනවා. එතන තියෙන ධර්මය. අන්න යාට පිළිසරණක් ලැබෙනවා ධර්මයේ විසින්. ධර්මයේ හැසිරෙන කෙනා ධර්මයේ විසින් ආරක්ෂා කරනවා. එතකොට බලන්න එයාට මේ උපකාරය තියෙන්නේ ස්ථිරවම පිහිටලා ඉන්න පුළුවන් තැනක්. ඒ තමයි ඒ අනුත්තර වූ යෝගක්ඛේම වූ නිර්වාණය. ඒ උතුම් නිර්වාණය සාක්ෂාත් කරගන්නට තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ උපකාරය තියෙනවා. ධර්මයේ හැසිරෙන කෙනා ධර්ම විසින් ආරක්ෂා කරනවා. එතකොට කොහොමද එයා ඒ තුල රැකෙනකොට යම් කෙනෙකුගේ හිත ක්ලේශයන්ගෙන් යට වෙනවා නම් අන්න යා අකුසලයට බර වූ සිතක් පවත්වනවා. ක්ලේශයන් බැහැර කරනකොට යා ධර්මයේ හැසිරෙනවා. මේ ක්ලේශයන්ගේ ස්වභාවය දුර්වලයි කියන තථාගතයන් වහන්සේ. එක්තරා අවස්ථාවක උන්වහන්සේ දේශනා කරනවා අබලානං බලීයන්ති මද්දන් තේනං පරිසයා. මේ දුර්වල ක්ලේශයෝ කාමයේ ගිජු පුජ්‍යලයාව යට කර දමනවා. ක්ලේශයන්ගේ ස්වභාවය මොකද්ද? කාමයේ ගිජු පුජ්‍යලයන් යට කර දමනවා. ඔබ අප සෑම දිනම කාමයන් තුල ගිජුව වාසය කරනවා නම් ඒ වාසය කිරීම තුලම දුර්වල වූ ක්ලේශයෝ අපිව යටවත් කරනවා. කෙලෙස් වල ස්වභාවය කොහොමද? කෙලෙස් වල ස්වභාවය දුර්වලයි. ඒ දුර්වල වූ ක්ලේශයන්ට යට වෙනවා කියන්නේ ඒ කෙලෙස් වලටත් වඩා දුර්වල වූ චරිතයක් වෙනවා. එතකොට යා කාමයන්ගෙන් මත් උච්ච කෙනා. කාමයන්ගෙන් යට වුණු කෙනා අර දුර්වල ක්ලේශයන් වලට යට වෙනවා. තතෝනං දුක්ඛ මන්වේති. ඒක නිසා මෙයා දුකට පමුණවනවා. ඒ දුකට පමුණවන්නේ කොහොමද? එයා නොඒක ආකාරයේ අපායේ උපද්දවනවා. තිරිසන් ලෝකයේ උපද්දවනවා. ප්‍රේත ලෝකයට ගෙනියනවා. නොඒක දුක් විපාක විඳිනවා. මොකක් නිසාද? අර දුර්වල ක්ලේශයන්ට යට වුණු නිසා. ඒ යට වූ කෙනා හරියට කොහොමද? නැව බිඳිලා ගියාම නාවං භින්න මිවෝදකන්ති. ජලයේ යන මහ මුහුදේ ගමන් කරන නැවක් තියෙනවා. මේ නැව පතුලෙන් සිදුරක් හැදෙනවා. එතකොට මොකද වෙන්නේ?
නැවට වේගෙන් වතුර ගලාගෙන එනවා. ඒ වතුර ගලාගෙන එනකොට කෙනෙක් හිතනවා නම් මේක චූටි සිදුරක් නේ. එහෙනම් මේ නැවට අපිට අනතුරක් වෙන්න විදිහක් නැහැ. මේක පොඩි සිදුරක් කියලා යා ඒ ගැන කල්පනා කරන්නේ නැතුව හිටියොත් මොකද වෙන්නේ? ටික ටික ඒ සිදුර ජලයේ තියෙන පීඩනයත් එක්ක සිදුර ලොකු වෙලා නැව ඇතුළට වේගෙන් වතුර ගලාගෙන එනවා. සිදුර වහගන්න බැරි වෙනවා. අන්න ඒ වගේ පින්වත්නි අපේ හිතට එන නොයෙක් ආකාරයේ අකුසලයන් හඳුනාගෙන අපි ඒවාට යට නොවි පිළියම් කරගන්නට ඕනේ. නොයෙක් ආකාරයට නිවෙසේ ඉන්නකොට, කාර්යාලයේ ඔබ වැඩ කරනකොට, පාසලේ ඉගෙන ගන්නකොට, විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නකොට නොයෙක් ආකාරي තමන්ගේ හිත අකුසලයට යන අවස්ථා එනවා. ඒවා අපි එකිනෙක මෙන්න මේවා කියලා උදාහරණ කියන්නටත් අවශ්‍ය වෙන්නේ නැහැ පින්වත්නි. ඔබ හැමදෙනාම දන්නවා මේ සෑම අකුසලයක්ම. ඉතින් මේ අකුසල් තේරුම් අරගෙන ඒවා ඒ දුර්වල ක්ලේශයන්ට එකතු වෙන්නේ නැතුව ඒ ක්ලේශයන් මැඩ පවත්වාගෙන යමෙක් සිහියෙන් නුවණින් වාසය කරනවාද අන්න එයාට රැකවරණේ තියෙනවා. එවැනි කෙනා තමයි තිරිසන් ලෝකයේ උපත කරා ගෙන යන්නේ නැත්තේ. භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් දේශනා කරනවා තස්මා ජන්තු සදා සතෝ. එතකොට කොහොමද යා කාමානි පරිවජ්ජයේ ඒ කෙනා එහෙම යට වෙනවා නම් එයා බොහොම සිහියෙන් යුක්තව උපන් සත්වයා සිහියෙන් යුක්තව නුවණින් යුක්තව මේ කාමයන් යටපත් කරගෙන ඉන්නවා. කාමානි පරිවජ්ජයේ කාමයන් බැහැර කරලා ඉන්නවා. බැහැර කරගෙන ඉන්නවා. තේ පහය තරේ යෝගං. එයා මේ මහා සාගරය තරණය කරනවා. නාවං සිත්වාව පාරගෝති. නැව පිලිසකර කරගෙන අර බිඳී ගිය නැව පිලිසකර කරගෙන මහා සමුද්‍රය තරණය කරනවා. මොකක්ද මේ මහා සමුද්‍රය? රාගේ නැමැති සාගරය. එයා තරණය කරනවා. කොහාටද යන්නේ? නිවන කරාම යනවා. ද්වේෂය නැමැති කෙලෙස් සාගරය එයා තරණය කරනවා. ඒ තරණය කරන්නේ අලුත් නැවකින්ද නෑ. අර බිඳී ගිය නැව පිලිසකර කරගෙන යන්නේ. අපේ කාගෙත් මේ සසර ගමනේ යන නැව බිඳිලා තියෙන්න පුළුවන්. බිඳිලා තියෙන්නේ. ඒ සෑම කෙනාම සසරින් එතර වෙච්ච සෑම කෙනාම ඒ බිඳී ගිය නැව පිලිසකර කරගෙන ඒ කෙලෙස් තරණය කළේ තමන්ගේ අඩුපාඩුකම් සකස් කරගෙන. ඒ වගේම තමයි පින්වත්නි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මේ රාගය නැමැති, ද්වේෂය නැමැති, මෝහය නැමැති සාගරයන් කෙලෙස් සාගරයන් තරණය කරන්න තියෙන්නේ ඒ බිඳී ගිය නැව පිලිසකර කරගෙන. නැව ඇතුළට ජලය ගලාගෙන එනවා කියන්නේ කෙලෙස් වලින් තමන්ගේ හිත පිරෙනවා වගේ. ඒ හිත යට වෙන්නට නොදී කාමයන් ගෙන් වෙන් වෙලා එයා තරණය කරනවා. එතකොට කෙලෙස් වලින් කෙලෙස් සාගරයෙන් එතර වෙන්න යාට උපකාරයක් තියෙනවා. කාමයන්ගෙන් වෙලී වාසය කිරීමෙන් තොරව වාසය කිරීම. කාමයන් අත්හැර වාසය කිරීම තුලින්. එතකොට බලන්න පින්වත්නි බුද්ධ දේශනාවක කොච්චරනම් අපට පිළිසරණක් තියෙනවද? බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක්තරා භික්ෂුවක් මේ අකුසලයන් වලට යට වෙලා බොහෝ දුකටපත් වෙලා හිටියා. එතකොට මේ සිද්ධිය ඇසුරින් අපිට අපේ ජීවිතවල ඇතිවෙන අර්බුද තත්වයන් තේරුම් අරගෙන ඒ අර්බුදයන්ගෙන් නිදහස් වෙන්න මේවා උපකාරයි පින්වත්නි. ඒ භික්ෂුව ඊටාම අකීකරුව තරුණ භික්ෂුවක් තමගේ ගුරුවරයාට අකීකරුයි. උපාධ්‍යයන් වහන්සේට අකීකරුයි. අන්න එතකොට යා නොයෙක් දේවල් උපාධ්‍යයන් වහන්සේ ගුරුවරයා කියලා දෙනකොට එයා ඒවා පිළිගන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ ළඟට මේ භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා ප්‍රකාශ කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපිට අලුතෙන් පැවිදිච්ච භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා, ගෝලයෙක් ඉන්නවා. මෙයා හරි අකීකරුයි. බුදුරජාණන් වහන්සේ එන්න කිව්වා. පින්වත් භික්ෂුව ඔබ අකීකරුයි කියන්නේ ඇත්තද? එහෙමයි ස්වාමීනි. භික්ෂුව ඔබ පෙර ජීවිතයකත් ඔය වගේම අකීකරු වෙලා හිතට එන කෙලෙස් වලට යට වෙලා දුරුළු ක්ලේශයන්ගෙන් යට වෙලා ඔබ නිරේ උපත ලැබුවා කිව්වා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ විස්තරය කියලා දෙන්න. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා පින්වත් මහණෙනි
අතීතයේ කාශ්‍යප අරහත් සම්මා සම්බුදුරයන් වහන්සේගේ කාලේ බරණැස් නුවර එක්තරා ප්‍රදේශයක සිටු පවුලක් හිටියා. ඒ සිටු පවුල සිටුතුමාත් සිටු බිරිඳත් මාර්ගඵලලාභී ආරි ශ්‍රාවකයෝ. ඔවුන්ට දරුවෙක් හිටියා මිත්තක වින්ද කියලා. මේ මිත්තක වින්ද කිසිම ශ්‍රද්ධාවක් තියෙන කෙනෙක් නෙවෙයි. මෙයා තමන් ධර්මයේ හැසිරෙන්නෙත් නැහැ, ඒවට අනුග්‍රහ කරන්නෙත් නැහැ, පිනක් රැස් කරගත්තේ නැහැ. ජීවමානව කාශ්‍යප අරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. අග්‍ර ශ්‍රාවකයන් වැඩ ඉන්නවා. මහ රහතන් වහන්සේලා වැඩ ඉන්නවා. තමන්ගේ ජීවිතයේ පිනෙන් පුරව ගන්න උත්සාහ කළේ නැහැ පින්වත්නි. බලන්න ප්‍රමාදී පුජ්‍යලයාගේ ස්වභාවය. එතකොට මේ මිත්තක වින්දට අම්මා කියනවා මේ ඔබට මම මුදල් දෙන්නම්, කහවණු දෙන්නම්, රත්තරන් දෙන්නම්. ඔයා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ බණ ටිකක් අහලා එන්න කිව්වා. මෙයා නික්කම්ම ගිහිල්ලා ආරණ්‍ය වටේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න අසපුව වටේ ඇවිද උද්‍යාන බල ඉඳලා ආවා. බණ ඇහුවේ නෑ. අම්මගේ මුදල් ඉල්ලගෙන තව තවත් ඒ ධනයට කැමති නිසා ඒ වගේ තව තවත් ධනෙ එක් රැස් කළා. මෙයාට තෘෂ්ණාව වැඩි වුණා තව තවත්. මෙයා කල්පනා කරා මම දෙමව්පියන්ගෙන් යැපෙන්න ඕනේ. මං විසින්ම ධනෙ උපදවා ගන්න ඕනේ. ඒ නිසා මම ස්වර්ණ භූමිය පැත්තට යන්න ඕනේ මුදල් උපයන්න කියලා මෙයා නැව් නගින්න පිටත් වුණා. අම්මලා තාත්තලාට කියලා නෙවෙයි අකීකරුව තමයි යන්නේ. එතකොට පවුලේ හිටියේ එකම දරුවා නිසා අම්මා කිව්වා අනේ පුතේ යන්න එපා. ඔයාට මේ තරම් ඕන තරම් මේ ධනෙ තියෙනවා, අමුතුවෙන් ධනෙ හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මේවා පාලනය කරගෙන මෙහෙට වෙලා ඉන්න කිව්වා. මිත්තක වින්ද ඒ ගැන චුට්ටක්වත් ගණන් ගත්තේ නැහැ, පිළිගත්තේ නැහැ. අම්මා නිතර කියලා අවසානයේ අතින් අල්ලගෙන කිව්වා අනේ පුතේ යන්න එපා කියලා. අම්මා අඬා වැළපෙනකොට මිත්තක වින්ද අම්මගේ අත ගසා දාලා අම්මට තමන් අතින් පයින් පහර දෙනවා. එතුමී බිම ඇද වැටෙනවා. මෙහෙම පව් රැස් කරගෙන මෙයා හිතුවක්කාරී ලෙස මුහුදේ ගමන් කරනකොට මහා මුහුද මැදදී මේ නැව කුණාටුවකටපත් වුණා. කුණාටුවකටපත් වුණාට පස්සේ බොහොම අමාරුවෙන් මෙයා දර කොටයක් අරගෙන එල්ලිලා ඒකෙන් ජීවිතේ බේරගෙන මුහුදේ පීනනකොට මෙයාට විමාන ප්‍රේතියන් හම්බුණා. මහා මුහුදේ ඉන්නවා. පින්වත් මේ විමාන ප්‍රේතියන් කියන්නේ විමාන ප්‍රේතයෝ කියන්නේ කලකට සැප විඳිනවා, කලකට දුක් විඳිනවා. ඒතර මේ අයත් සතියක් සැප විඳිනවා, දිව්‍ය සැප, අනිත් සතිය බොහෝ දුක් විඳිනවා, අපා දුක් විඳිනවා. ඒතර මේ සැප විඳින වෙලාවේ මෙයාට පේනවා ලස්සනට පලිඟු මාණික්ක වලින් හදපු ලස්සන මාලිගාවක්. ඒ මාලිගාවට මෙයා ගියාට පස්සේ බොහෝ පහසුවෙන් මෙයාට ඉන්න තිබුණා. ඒ වෙලාවේ වුණත් එයාට නුවණ මෙහෙයවා හිටියානම් සීලයක අදිෂ්ඨාන කරගෙන සීලය රැකගෙන ඉන්න තිබුණා. නමුත් එයා අසත් ධර්මයේ හැසිරුණා. මේ විදිහට මෙයා විමාන ගණනාවකටම යනවා. ඒ හැම අවස්ථාවකදීම එයා ඒ ප්‍රේතියන් සමග අසත් ධර්මයේ යෙදিলা තමන්ගේ ජීවිතයේ තව තවත් අකුසල ධර්මයන් එක් රැස් කරගත්තා පින්වත්නි. ඔහොම එක් රැස් කරගෙන මෙයා ටික වෙලාවක යනකොට දැක්කා ලස්සනට ප්‍රාකාර බැඳපු ලස්සනට සකස් කරපු නගරයක් පේනවා. මහා මුහුද මැද මේක පේන්නේ. ඒතර මෙයාට මේක ගැන තේරුමක් නැහැ පින්වත්නි. තමන් මේ දකින්නේ මොකද්ද? මේක තමයි උසද කියන නිරය. අන්න බලන්න පින්වත්නි මේ නිරේ ස්වභාවය. උසද කියලා නිරයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. උසද නිරේ මෙයාට මේ මිත්තක වින්දට උපදින්න වෙනවා කුරචක්‍රමාලය කියන එක බොහොම භයානක කටුක විපාක ඇති අවියක් ඒක. ඒ අවිය ඒ නිරේ තියෙන්නේ. මිත්තක වින්දට තේරෙන්නේ අර ඊටාම ලස්සන සුන්දර නගරයක් වගේ පේන්නේ මෙයාට. මෙයා කල්පනා කරා මම මේ නගරයට යන්න ඕනේ. බොහොම අමාරුවෙන් එතනට ගිහිල්ලා ඉක්මනින්ම ප්‍රාකාරයෙන් නැගලා බලනකොට ඒ නගරයේ මෙයාට කල්පනාවක් හිතුණා. දැන් මේ වේමානික ප්‍රේතියන් සමග නොඑක ආකාරයේ අසත් ධර්මයේ යෙදිලා මෙයා සෑහීමකටපත් උනේ නෑ. තව තවත් ඒ කාමයන්ම සොයන්න පටන් ගත්තා. බලන්න පින්වත්නි එතකොට මේ කාමයන් කියන්නේ විඳලා ඉවර කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒ පහස විඳලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.
එතකොට මෙයාට තව තවත් ඇති වුණේ ආසාව මේ නගරේ මම රජ වුණොත් කවුරුත් නැති නගරයක් මම මේ නගරේ රජකම ලබා ගත්තොත් මට පුළුවන් ඊටා ලස්සන ස්ත්‍රීන් ගෙනල්ලා බිසෝරු හැටියට තියාගෙන ඒ අය සමග බොහෝ සතුටින් වාසය කරන්න. අන්න බලන්න පින්වත්නි මේ කෙනාට උස්සද නිරේ දැකලා ඇතිවෙච්ච සිතුවිල්ල. එයාට කර්මානුරූපව නිරේ යන්න කෙනාට මේ විදිහට තමයි පේන්නේ. කෙනෙක් ඉන්නවා පේනවා මෙයා හරි ලස්සනට නෙළුම් මල් වලින් හදපු ලස්සන හිස පළඳනාවක් අර හිසේ දාගෙන නට යනවා සතුටින් වගේ. හැබැයි පින්වත්නි ඇත්තම කතාව මේ මිත්තක වින්දට ඒක පේන්නේ නැහැ කර්මානුරූපව. ඒ ඇත්ත ස්වභාවය තමයි තියුණු ආයුධ ඇති දැලිපිහිය වගේ ආයුධ ඇති චක්‍රාකාරව හිස වටේ කැරකෙන භයානක ආයුධයක් මේක. කර්මානුරූපව හැදුන එකක්. එයාගේ හිස මේක හිසේ පළඳගෙන අවුරුදු 100,000 ගාණක් ඒක කැපි කැපි ඉන්නවා. බාහිර බලපු කෙනාට පේන්නේ මෙයාට ලස්සන මල් කලඹක් හිසේ දාගෙන සතුටින් ඉන්නවා වගේ පේන්නේ. ඉතින් මේ නිරිසතාගෙන් අහනවා මේ මිත්‍රය ඔය ලස්සනට ඔබ මල් කලඹක් හිසේ දාගෙන සතුටින් ඉන්නේ. අනේ මටත් ඕක ටිකක් දෙන්නකෝ. මටත් හරි ආසයි ඕක හිසේ පළඳ ගන්න කිව්වා. ඒ වෙලාවේ යාර නිරිසතා කියනවා මේ වගේ භයානක කටුක දෙයක් තමන්ගේ හිසේ දාගන්න ඔබට උමතුවක් තියනවාද? නෑ බොරු කියන්න එපා. ඔබ මම මේක ඉල්ලන නිසා දෙන්න කැමති නැතුව නේද මේ කියන්නේ. නිරිසතාට කල්පනා වුණා මමත් ওই විදිහමයි ඉල්ලගත්තේ. මේ කුර චක්‍රමාලේ මම ওই විදිහටමයි ඉල්ලගත්තේ කියලා යාට සිහි වුණා අවුරුදු 100,000 ගානකට කලින්. කල්පනා කළා එහෙනම් මගේ කර්මය දැන් ඉවර වෙලා ඇති. ඒ නිසා මම මෙයාට මේක දීලා ඉක්මනින් පැන ගන්න ඕනේ කියලා හිතුවා. ඇල්ලුවා විතරයි ආගේ කර්මයේ ගෙවන කාලේ ඉවරයි අන්න හිසින් ගැලවිලා අර කුර චක්‍රමාලේ ආවතට. එහෙනම් ඔබ මේක පළඳ ගන්න කියලා අතට දුන්නා. අර මිත්තක වින්ද ඒ කුර චක්‍රමාලය හිසේ පළඳ ගත්තා. හිසේ පළඳගෙන ඒ මොහොතේම පටන් ගත්තා මේ කුර චක්‍රමාලේ සැබෑ ස්වභාවයෙන් මෙයාගේ හිස කපාගෙන වේගෙන් කැරකෙන්න පටන් ගත්තා. බොහෝ දුකටපත් වෙලා මෙයා අනේ මේක ඉක්මනින් අරගන්න කියනවා. ඒ අරගන්න කියනකොට අර නිරිසතා කර්මානුරූපව වෙනත් වෙනක උපත ලබලා. මේම බලනකොට අපගේ බෝසතාණන් වහන්සේ දිව්‍ය ලෝකයේ උපත ලැබලා බලනවා මේ නිර්යන් බලාගෙන එනවා ලෝක සත්‍යෝ දුක් විඳින විදිය බලාගෙන එනකොට දැක්කා මේ මිත්තක වින්ද මේ විදියට දුක් විඳිනවා. බෝසතාණන් වහන්සේ අහනවා මිත්තක වින්ද අම්මා තාත්තට අකීකරු වෙලා දෙමව්පියන්ට ගරහලා අතින් පයෙන් ගුටි බැට දීලා ඒ වගේම අසත් ධර්මයේ හැසිරලා නොඑක් ප්‍රේතියන් සමග වේමානික ප්‍රේතියන් මනුස්ස ලෝකයේ ඉන්න කාන්තාවන් සමග කාම මිත්‍යාචාරයේ යෙදිලා මේ විදියට දුකටපත් වුණා නේද? අනේ දෙවියනි, එයි මම මේ වගේ වරදක් කළේ. ඔබටවත් බැරිද මාව බේරගන්න? මේ වගේ වරද දඬුවමක් ඇයි මට දුන්නේ කියනවා. එතකොට බලන්න මේ සාමාන්‍ය ලෝකෙ මිනිස්සු හිතන්නේ දෙවියන් විසින් දෙන දඬුවමක් කියලා. බෝසත් දෙවියෝ කියනවා මිත්තක වින්ද මේක දෙවියන් විසින් කරන එකක් නෙවෙයි. තමා විසින් කරගත්තු මේ පාප කර්මයේ විපාකය ඔබම විඳින්න වෙනවා මේක. ආන්නෝම කියලා ඒ දිවියෝ එතනින් දිවි ලෝකේ කරා වඩිනවා. එදා ඔය විදිහට අනුශාසනා කරලා මහා බෝසතාණන් වහන්සේ දිවි ලෝකෙට වැඩම කළා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි, එදා මේ කුර චක්‍රමාලය හිසේ දාගෙන බොහෝ දුක් විඳේ. කාටුක දුක් විපාක විඳේ. මේ අද මෙතන ඉන්න භික්ෂුව එදා මිත්තක වින්ද නමින් ඉඳගෙන මනුස්ස ලෝකේ හිටපු කෙනා නිරේ ගිහිලා දුක් විඳේ ඔන්න මේ භික්ෂුවයි. එදත් අකීකරුකම නිසා තමයි ওই දුකටපත් උනේ. භික්ෂුව ඔය විදිහට ඔබ සංසාරයේ බොහෝ අකීකරුකම නිසා දුක් විඳා. දැන්වත් සිහිය උපදවා ගන්න කියනවා. එතකොට බෝසතාණන් වහන්සේ දේශනා කරනවා එදා දෙවියන් වෙලා හිටියේ තමන් වහන්සේ බව තමන්ගේ විස්තරයක් කියනවා. එතකොට බලන්න පින්වත්නි, යමෙකුට ඒ අකීකරුකම කියන කාරණාව දූෂිත කාරණාවක්ද ප්‍රසන්න දෙයක්ද ඒක? දූෂිත කාරණාවක්. හිත කිලිටි කරන කාරණාවක්. එක ටික කිරීම
අකීකරුකම, ක්‍රෝධය, ඒ වගේම බද්ධ වෛරය, ඊර්ෂ්‍යාව මේ හැම එකක්ම හිතේ ඇතිවෙන අකුසල ධර්මයන්. මේ අකුසල ධර්මයන් නිසා සත්වයා දුගතිය කරාගෙන යනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඊළඟට පසන්න චිත්ත කියලා සූත්‍රයක්. පසන්න චිත්තං ඤත්වාන ඒකච්ඡං ඉද පුග්ගලෝ. බුදුරජාණන් වහන්සේ පිරිසිත ප්‍රසන්න වූ පිරිසක් දැකලා උන්වහන්සේ දේශනා කරනවා ඉමම් හි ඡායන් සමේ කාලං කෛරාත පුග්ගලෝ සෝගතින් උපපජ්ජේය චිත්තං හිස්ස පසාදිතං. ඒ වෙලාවේ ඒ පිරිස ප්‍රසන්න වූ සිතින් ඉන්නවා නම් ඒ පිරිස ඒ මොහොතේ මරණයටපත් වුණොත් ඒ අය ප්‍රසන්න සිතින් ඉන්නේ. මරණයටපත් වුණා නම් ඒ වෙලාවේ ඒ පිරිස සුගතිය උපදිනවා. චේතෝ පසන්න හේතුහි සත්තා ගච්ඡanti සුග්ගති. සිත පිරිසිදු වීම නිසා, සිත කෙලෙසී යාම වැළකී සිට නිසා, සිතේ ඇති ප්‍රභාස්වර භාවය නිසා සත්වයා උපත ලබනවා සුගතියේ. අන්න බලන්න එතකොට හිතේ ප්‍රභාස්වර භාවය ඇතිවන්නේ මොකක් නිසාද? ද්වේෂය බැහැර වූ වෙලාවට නේද? කෙනෙක් මෛත්‍රී භාවනාව කරනකොට හිතේ තියෙන ද්වේෂය බැහැර යනවා. ඒ වගේම කෙනෙක් දාන පෙන් පූජා කරන වෙලාවට දානේ පූජා කරනවා නම් අන් අයට උදව් උපකාර කරනවා. අන්න මෙයාගේ හිතේ තියෙන මසුරු මල දුර වෙලා යනවා. ඒ වගේම එයා ආරි සත්‍ය අනුව සිහිය නුවණ මෙහෙවනවා නම් එයාගේ හිත මෝහයෙන් වැහිලා තියෙනවා නම් ඒක නැති වෙලා යනවා. ඒ නිසා පින්වත්නි අපගේ ජීවිතවල මේ දුර්වලකම් අපි හඳුනා ගන්නට ඕනේ. හඳුනාගෙන මේවා බැහැර කර ගන්නට වීරිය කරන්නට ඕනේ. ඒකයි භාගතුන් වහන්සේ දේශනා කරේ තස්මා ජන්තු සදා සතෝ සිහියෙන් යුක්තව. ඒ වගේම මනා වීරියෙන් යුක්තව එයා මේ කාමයන්ට යට වෙන්නේ නැතුව කාමයන් පිරිසිඳ දැකලා සංසාර සාගරේ තරණය කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ හිතේ ඒ අකුසල් එනකොට දකින්න කියනවා කොහොමද? චක්කුමා විසමානීව. ඇස් ඇති පුරුෂයෙක් චක්කුමා විසමානීව විජ්ජමානී පරක්කමේ පණ්ඩිතෝ ජීව ලෝකස්මින් පාපානි පරිවජ්ජයේ. පව බැහැර කරන්න ඕනේ. කොහොමද පව බැහැර කරන්නේ? ඇස් ඇති පුරුෂයෙක්, ඇස් ඇති ශරීර ශක්තිය තියෙන ඇස් ඇති පුරුෂයෙක් විසම වූ තැනකින් එයා නික්මලා යනවා යම්සේද. විසම වූ තැනක් කියන්නේ එතන අනතුරුදායක තැනක්. හිතන්න අනතුරුදායක තැනක් තියෙනවා තමන්ගේ. කොහොමද? එක්කෝ විශාල හාත්පස ගිනි ගන්න ගින්නක් තියෙන වෙලාවක. එයාට පේනවා මේ හාත්පසින් ගිනිගෙන එනවා. එතකොට එයා මොකද කරන්න ඕනන්නේ? මේ ගින්නක් ආවා. බොහොම ලස්සනයි. හරි ලස්සනයි මේක තව චුට්ටක් බල ඉන්න ඕනේ කියලා එහෙම බල ඉන්නවද? එහෙම ඉන්නේ නැහැ. එයාට ඇස් පේන කෙනෙක්. ඒ නිසා එයා දන්නවා මේක වේගයෙන් පැතිරෙන ගින්නක් මගේ ජීවිතේ මම රැක ගන්න ඕනේ. විජ්ජමානී පරක්කමේ කාය ශක්තිය මෙහෙवला. එයා එතනින් පැන ගන්නවා. එයා ලොකු ගොඩනැගිල්ලක ඉන්නවා නම් එයා කොහොමද එනං කඹ එකතු කරගෙන එහෙම නැත්නම් කඹයක් තිබුණ නැත්නම් තමන්ගේ ජනෙල් දොරවල් වලට තියෙන රෙදි හරි එකතු කරලා කපලා කඹයක් හදාගෙන පහළට උඩ තට්ටුවෙන් පහළට බහලා ජීවිත බේරගත් අවස්ථා තියෙනව නේද? අන්න ඒ වගේ. එහෙම නැත්නම් විසකුරු සර්පීන් ඒ ඉන්න තැන් වලින් යුද කලහ කොලාහල තියෙන තැන් වලින් බය ඇති කරන තැන් වලින් නුවණ තියෙන කෙනෙක්, ශරීර ශක්තිය තියෙන කෙනා එතනින් ඉක්මනට පැනලා යනවා. මොකක් නිසාද? තමන්ගේ ජීවිතේ බේරගන්න. චක්කුමා විසමානීව විජ්ජමානී පරක්කමි. පණ්ඩිතෝ ජීව ලෝකස්මින්. නුවණ ඇති කෙනා මේ ලෝකේ, මේ සත්ත්ව ලෝකේ නුවණ ඇති පුරුෂයෝ කොහොමද එයා කරන්නේ? මේ සත්ත්ව ලෝකේ නුවණ ඇති පුරුෂයන් තමන්ගේ සිහිය නුවණ මෙහෙवला එතනින් පලා යනවා කියනවා. අන්න ඒ වගේ මේ සෑම කෙනෙක්ම තමන්ට ඇතිවන ඒ සිතේ ඇතිවන අකුසල් දුරු කරගන්නට වීරිය කරගන්නවා. පණ්ඩිතෝ ජීව ලෝකස්මින් පාපානි පරිවජ්ජේ. මේ පව බැහැර කරන්න කියනවා භාග්‍යතුන් වහන්සේ කොහොමද? ආන්න ඒ ආකාරයට වීරිය කරනවා වගේ
තමන්ගේ සිතේ ඇති වෙන රාගය, තමන්ගේ සිතේ ඇති වෙන ද්වේෂය, තමන්ගේ හිතේ ඇති වෙන මෝහය. මෙන්න මේවා පාප කර්මය. අකුසල ධර්මයන් එකට එක කිරීම, බද්ධ වෛරය, ක්‍රෝධය, මේ සෑම දෙයක්ම ඊර්ෂ්‍යාව, පලි ගැනීම, මේ ඔක්කොම එයා බැහැර කරනවා. පාපානි පරිවජ්ජයේ. අන්න බලන්න එතකොට අපේ හිතවල ඇති වෙන පාපයන් පිළිබඳව, පාපී සිතුවිලි පිළිබඳව පිරිසිඳ දැනගෙන ඒවා අත්හැරලා වාසය කරන්නට ඕනේ. එතකොට අපිට තියෙන පරිසරය තුළ අපි ගොඩාක් දෙනෙක් කියනවා අනේ අපිට මේ විදිහට ධර්මය අහනකොට නම් හොඳයි. හැබැයි අපි දිනපතා ප්‍රවෘත්ති බලනකොට, දිනපතා රූපවාහිනිය බලනකොට, රේඩියෝ යන්ත්‍ර ක්‍රියාත්මක කරලා ඒවා අහනකොට, පත්තර බලනකොට අපේ හිත ස්වාමීනි නොඑක ආකාරයෙන් අකුසලෙටම යන්නේ කියනවා. එතකොට පින්වත්නි අපේ සමාජයේ සකස් වෙලා තියෙන්නේ, සාමාන්‍ය ලෝකයේ තියෙන්නේ හැම වෙලාවෙම ධර්මයේම දිදී ඉන්න ලෝකයක් නෙවෙයි. අධර්මයේම කතා කරන කාලයක, බොහෝ දිනෙක අධර්මයේම කතා කරන කාලයක තමන්ගේ හිත ගැන තමන්ට වගකීමක් ගන්න ඕනේ. තමන්ගේ භව පැවැත්ම ගැන තමන් වගකීමක් ගන්න ඕනේ. එහෙම වගකීම අරගෙන බොළඳ ළමයි වගේ හැසිරෙන්නේ නැතුව අපි හැමදිනාම නුවණ තියෙන සත්පුරුෂයෝ හැටියට බුදු කෙනෙකුගේ ධර්මය අපි අපහසුයෙන් හරි පුරුදු කරන්නට ඕනේ. ගොඩාක් වෙලාවට අපට අහන්න ලැබෙන්නේ පලි ගැනීම. යම් වරදක් කළා නම් අපි හිතමු යම් ආකාරයකට ලෝකයේ වැරදි සිද්ධ වෙනවා. වැරදි සිද්ධ කරන පුජ්‍යලෝ ඉන්නවා. පිරිස් සමහර විට නොඑක ආකාරයේ බෝම්බ, ඒ වගේම මිනි මැරුම් වලට වැරදි කරුවන් හොය හොයා යනවා. වැරදි කරුවන් හොය හොය ගිහිල්ලා සමාජයේ පැතිරෙනවා. සමාජයේ මාධ්‍ය වලින්ම සකස් කරනවා මේ අය හොයලා දඬුවම් දෙන්න ඕනේ. ඒක දඬුවම් දිය යුතුයි. ඒක රජයක රටක නීතිය. නමුත් ඒවම විතර්ක කර කර යනකොට යාට වැඩින්නේ මොනවද? වැඩියෙන්ම විහිංසා විතක්ක, පලි ගැනීමේ චේතනාවක්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ සාධාරණීය, මේ සංසාරයේ සාධාරණීය අසාධාරණීය හොයනවට වඩා සසරින් එතර වීම වටිනවා කියනවා. බලන්න අපි හැමදාම සාධාරණීය හොයනවා. කවදාකවත් මේ ලෝකයේ හැමෝටම සාධාරණ ඉෂ්ට වෙලා නැහැ. හැමෝටම එක වගේ සාධාරණ ඉෂ්ට වෙලා නැහැ. ඒකයි මේ ලෝක ස්වභාවය. එතකොට සබ්බං පරවසං දුක්ඛං අනුන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා විසාකාට දේශනා කර දවසක් විසාකා කොසල් රජතුමාගෙන් සාධාරණ ඉෂ්ට කරගන්න යම් කාරණාවක් සම්බන්ධව එනකොට ඒ කාරණාව ඉෂ්ට කරගන්න බැරුව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ ඉන්නකොට භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරගෙනම ආපහු ගෙදර යන්න සූදානම් වෙනවා. විසාකගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා පින්වත් විසාකා ඔබ මේ කොහි ගිහිල්ලා එන ගමන්ද දවල් කාලේ? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම කොසල් රජතුමා හම්බ වෙන්න දැන් දවස් ගාණක් යනවා. ඒ දවස් ගාණක් ගියාට ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ රජුරුව හැමදාම මග අරිනවා. මට මේකට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ නේ කිව්වා. ආනේලයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි. සබ්බං පරවසං දුක්ඛං සබ්බං ඉස්සරියං සුඛං. සියලුම අනුන් යටතේ තියෙන සෑම දෙයක්ම දුකක්. හොඳට බලන්න. අනුන් යටතේ තියෙන සෑම දෙයක්ම දුකක් කියලා භාග්‍යවතුන් වහන්සේ. හරි ලස්සන දහම් කාරණා. අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ. සබ්බං පරවසං දුක්ඛං සබ්බං ඉස්සරියං සුඛං. ලෞතුරු ඉසුරුමත් භාවයමයි සැප. ලෞතුරු ඉසුරුමත් භාවය කියන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ ලෞතුරු ඉසුරුමත් භාවයේ මුදුනේම වැඩ ඉන්නවා. ඒ වගේම ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කළා තමන්ගේ ජීවිත සකසා ගත්තු අය. ඒ ලෞතුරු ඉසුරුමත් බව ළඟා කරගත්තු අය. ඒ වගේම මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිපදමින් මගඵල ලැබලා ආර්ය ශ්‍රාවකයෝ ලෞතුරු ඉසුරුමත් භාවය ළඟා කරගත්තු අය. ආන් ඒ ලෞතුරු ඉසුරුමත් භාවයේ සැපයක් කියනවා. සාධාරණේ විහඤ්ඤන්ති ලෝකේ සාධාරණේ හොය හොයා යන අය හැමදාම දුකටපත් වුණා, පීඩාවටපත් වුණා. යෝගාහි දුරතික්ඛමාති මේ කෙලෙස් සාගරයෙන් කෙලෙස් තරණය කරනවා කියන එක නම්, මේ කෙලෙස් වලින් නික්මලා යනවා කියන එක නම් ලේසි වැඩක් නෙවෙයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මේ සැපේ ලබන්න මොකද්ද කරන්න තියෙන්නේ? කෙලෙස් වලින් නික්ම යාම, කෙලෙස් බැහැර කිරීම, කෙලෙස් ජය ගැනීම, කෙලෙස් තරණය, කෙලෙස් සාගරයෙන් එතර වීම.
ආන්න ඒක තමයි යෝගාහි දුරතික්කමාති. ඒ කෙලෙස් බැහැර කිරීම කියන එක ඊටා දුර දෙයක් බවට පත් වෙනවා ලෝක සත්වයාට. ඊටා ළඟ දෙයක් කරගන්නවා නම් ඒ කෙලෙස් බැහැර කිරීම ළඟ දෙයක් බවට පත් කරගන්නට නම් ඒ භාග්‍යවත් බුදුරජාන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙන්ම පමණයි කරගන්න තියෙන්නේ. ආන්න ඒකයි පින්වත්නි අපගේ සිත්වල හටගන්න අකුසල ධර්මයන් හඳුනාගෙන ඒව බැහැර කරගන්නට අපි වෙර වීරිය කරනවා නම් මේ කාලයේ මේ යුගයේ වුණත් අපිට ඒක කරගන්න පුළුවන්කම තියෙනවා. ශ්‍රී සද්ධර්මයේ තියෙනවා. ඒ වගේම අපිට ඒ වෙනුවෙන් කැප වෙලා ඒ ධර්මයේ ශ්‍රවණය කරලා වීරියක් ගත්තොත් සෑම කෙනාටම පුළුවන්කම ලැබෙනවා නිරේ උපතින් නිදහස් වෙන්න. තිරිසන් ලෝකයේ උපතින් නිදහස් වෙන්න. ඒ වගේම අසුර අපායෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒකට සිහියෙන් නුවණ දියුණු කරගන්නට නිරේන් නිදහස් වෙන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම මනුස්ස ලෝකයේ මේ විදින නොයෙක් දුක් විපාක වලින් වෙන් වෙලා සැපවත් ජීවිත ගත කරන්න පුළුවන්කම තියෙනවා. දෙවියන් අතර යන්න පුළුවන්කම තියෙනවා. බඹලෝ උපදින්න පුළුවන්කම තියෙනවා පින්වත්. ඒ වගේම නිවන සාක්ෂාත් කරගන්නට ඒ පිරිසුදු ශ්‍රී සද්ධර්මය කිසිම අඩුවක් නැතුව අපට පුරුදු කරගන්නට අවශ්‍ය ප්‍රමාණයෙන් තියෙනවා. ඒ නිසා පින්වත්නි කලාතුරකින් ලැබපු මනුස්ස ජීවිතයේ ඔබ අපි සෑම දිනම වීරිය කරන්නට ඕනේ. කුසීත පුජ්‍යලයන් වශයෙන් අපි ඉන්නකේ ඒ මනුස්ස ජීවිතයක් ලැබපු කෙනෙකුට ලැබෙන ඊටාම ලොකුම පාඩුවක් වෙනවා. ඒ නිසා අප්‍රමාදී වීමමයි උතුම් වන්නේ. ප්‍රමාද වී වාසය කරනවා කියන එක ඒක දුකක්මයි. තථාගත බුදුරජාන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අපගේ ජීවිතයට ගලපමින් අපි සෑම සියලු දෙනාටම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ගෞතම බුදුසසුනේ උතුම් පිළිසරණ ලබන්නට අද දවසේ මේ ධර්ම දේශනාමය වශයෙන් මේ රැස් කරගත්තු සියලු පින සම්පසාදනී සදහම් දේශනාවෙන් අප දේශනාමයෙන් රැස් කරගත්තු සියලු පිනත් ශ්‍රවණය කිරීමෙන් ඔබ සෑම සියලු දෙනාම රැස් කරගත් සියලු පිනත් ඒකාන්තයෙන්ම හේතුපකාර වේවා. ගෞතම බුදුසසුනේ උතුම් ධර්මාබෝධය පිණිසම හේතුපකාර වේවා. ඒ උතුම් අනුත්තර වූ යෝගක්ඛේම වූ නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතුපකාර වේවා. සාදු සාදු සාදු. මේ රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සියලු දෙවියෝ සැපයෙන් සැපයටපත් වෙත්වා. ඒ වගේම පිනින් සතුටුන සියලු දෙවියෝ ගෞතම බුද්ධ ශාසනයත් ධර්ම දාණයට අනුග්‍රහ දරන ඒ සියලුම පින්වතුනුත් මේ ශ්‍රී ලංකා ද්වීපයත් යෙහෙන් ආරක්ෂා කරත්වා. දෙවියෝද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියන්නේ. ඒ වගේම අද දවසේ මේ සම්පසාදනී ධම් දේශනාව සඳහා අනුග්‍රහය දරපු පින්වත් ශාලින් ධනුෂ්ක දිසානායක, සුපුනි සිතාරා මාරසිංහ, ඒ වගේම සහස් දම්යුරු දිසානායක ඒ පුතුණුවන්, ඒ වගේම කිත්සිරි දිසානායක, ශ්‍රීනිකා නිල්මිනි පුදීනී දිසානායක, සන්ධ්‍යා සේනානායක සහ සුමුදු මාරසිංහ යන ඒ පින්වතුන් ඇතුළු පවුලේ සෑම සියලු දෙනාට මේ පුණ්‍ය ධර්මයේ ඒකාන්ත වශයෙන්ම නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිස හේතු වේවා. දීර්ඝායු සම්පත් සැලසේවා. තමන් කරන කියන ධාර්මික කටයුතු රැකී ආරක්ෂා ආදීන් දියුණු කරගෙන, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු කරගෙන, බලවත් පුණ්‍ය ධර්මයන් රැස් කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනය තුල උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ පරම දුර්ලභ වූ වාසනාව උදා වේවා කියලා සාදු කියන්නේ. ඒ වගේම ඒ දායකත්වයේ දරූ පින්වතුන් නමින් ඒ වගේම නන් අයුරුන් උදව් කළපු සියලු දෙනා නමින් අනන්ත සසර පුරා ඒ සෑම සියලු දෙනා නමින් මේ පරලෝකීය සියලු ඥාතීන්ට හිතවතුන්ට මේ පින් අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ සෑම දිනාගේ පරලෝ ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, වහවහා සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියන්නේ. ඒ වගේම කොරෝනා වසංගතයෙන් රෝගාතුරව සිටින ලෝකවාසී ලංකාවාසී සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා.
මේ ධර්ම දාණයට නොඑක් අයුරින් දායකත්වයේ දරපු උදව් උපකාර කළපු සෑම සියලු දෙනාට මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලාට, ගෞතම බුදුසසුනේ පිළිවෙත් පුරන සියලු පින්වත් ස්වාමින් වහන්සේලාටත්, අනගාരികා මෑණියන් වහන්සේලාට, පැවිදි අපේක්ෂක දූ පුතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම පින්වතුන්ට මේ පින් එකසේම අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකත්වයේ දරන ඒ ධර්ම දානයේ දෙන ඒ පින්වතුන්ට මේ සියලු පින් අපි අනුමෝදන් කරමු. මේ සෑම සියලු දෙනාටම කිසි බාධාවක් කරදරයක් නැතුව සුවසේම ගෞතම බුද්ධ ශාසනය තුල පුණ්‍ය ධර්මයන් රැස් කරගන්නට, ඒ වගේම බලවත් පුණ්‍ය ධර්මයන් රැස් කරගෙන සීලාදී ගුණ ධර්මයන් දියුණු කරගෙන සුගත සම්පත් ලබන්නට, වහවහ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ රැස් කරගත්තා වූ සීල පුණ්‍ය ධර්මයන් ඒකාන්ත වශයෙන්ම හේතු වේවා, උපකාර වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.